පාස්කුවේ ශුද්ධ සභා රැස්වීම පැමිණ තිබෙනවා. අප ආසාවෙන් බලා සිටියා වූ පාස්කුවේ මේ වටිනා වූ දවස අවසානයේදී පැමිණ තිබෙනවා. දැන් ලොව පුරා සිටින අප සියලු දෙනා මේ පාස්කු උත්සවය සමරමින් එකමුතු වී සිටිනවා. අනර්ඝ හා ආශිර්වාදමත් මේ පාස්කු දිනයේදී සෑම සහෝදර සහෝදරියෙක්ටම සදාකාල ජීවනයේ ආශිර්වාද හා පව්කමාව ලැබෙන්නයි මම යාඥා කරනවා. මෙමගින් ඔවුන්ව ස්වර්ගීය දරුවන් ලෙස ඇඳිනගෙන සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට ඔවුන්ද මුද්‍රාව ලබා ගනීවි. අද අපි පාස්කුව හා දෙවියන් වහන්සේගේ ආශිර්වාද යන දේශනා මාතෘකාවෙන් පාස්කුව ගැන ඇතුළත් වී ඇති බයිබලයේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමට මද වේලාවක් ගනිමු. මනුෂ්‍ය වර්ගයා පසුතැවිලි වූවාද නැද්ද කියාත් දෙවියන් වහන්සේ තුල තම ඇදහිල්ල නිවැරදිව පැවැත්වුවාද කියා තීරණය වන අවසාන පරීක්ෂණයකට මුහුණ දෙන කාලයක් තිබෙන බවට බයිබලය අපට උගන්වමින් සිටිනවා. බයිබලය එම කාලයට විනිශ්චයේ කාලය කියා පවසනවා. සෑම පුද්ගලයෙකුම පසුතැවිලි වී ස්වර්ග රාජ්‍යයට සුදුසු නිවැරදි ඇදහිල්ලක් ඇතිකරගෙන තිබේදැයි යන්න තීරණය කිරීම සඳහා කාලය පැමිණෙනවා. අද අප පවත්වන පාස්කුව විනිශ්චයේ දවසට මුහුණ දෙන්නා වූ අය සඳහා දෙවියන් වහන්සේගේ අත්‍යවශ්‍යම පොරොන්දුව ගැබ්වී ඇති සත්‍යයකි. මේ වැදගත් ඉගැන්වීම සනාථ කර ගැනීමට මද වේලාවක් ගනිමු. එළිදරව් 14:7 බලමු. එළිදරව් 14:7 කියවෙන්නේ ඔහු මහත් ශබ්දයකින් කතා කරමින් දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දෙන්න. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුනේය. දෙවියන් වහන්සේ විනිශ්චයේ දවස නැමැති දවසක් මානව වර්ගයා වෙනුවෙන් නියම කළා. පසුතැවිල්ලක් හා නිවැරදි ඇදහිල්ලක් තිබේද යන්න පිළිබඳව අවසාන තීරණය ගැනීම සඳහා ඔවුන් ජීවිතය ගත කළ ආකාරය දෙවියන් වහන්සේ සෝදිසි කරනවා. විනිශ්චය පැමිණි විටදී විවිධ වර්ගයේ මිනිසුන් සිටිනවා. ඒ දවස ප්‍රීතියෙන් පිළිගන්නා අය, ඒ දවසට බිය වී මුහුණ දෙන අය හා මොනම ක්‍රමයකින් හෝ ඒ දිනය මගහරින්නට අවශ්‍යය. නමුත් සියලු සියොන් දරුවන් සඳහා විනිශ්චයේ පැය ගැලවීමේ හා මිදීමේ පැයක් වනවා. එය අවසානයේදී සදාකාලික ස්වර්ග රාජ්‍යයේ දොරටු විවරවන කාලයකි. ඒ දවස අසමත් වීමකින් තොරව පැමිණෙන නිසා අප නිතරම මේ දවස අපගේ සිහියේ තබාගෙන ඒ වෙනුවෙන් සූදානම් විය යුතුයි කියා දෙවියන් වහන්සේ අපට ඉගැන්නුවා. දිනෙන් දින අපගේ ජීවිතය මෙලෙස ගත කරනවා නම් දෙවියන් වහන්සේගේ ඉදිරියේදී අපට තවත් අලංකාර, මහිමාන්විත, ශුද්ධ හා භක්තිවන්ත ජීවිත ගත කරන්න පුළුවන් නේද? එහෙමනම් විනිශ්චය හා දඬුවම පමුණුවා ගන්නේ කවුද? තවද දවස පැමිණෙන විටදී දෙවියන් වහන්සේගෙන් ගැලවෙන්නේ කවුරුන්ද? 2 තෙසලෝනික 1:7 බලමු. කුමක් හේින්ද ස්වාමි වූ යේසුස් වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමග ඇවිලෙන්නා වූ ගින්නෙන් යුක්තව ස්වර්ගයේ එළිදරව් වී දෙවියන් වහන්සේ නාඳුන්නන්ටත් අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ මුලින්ම ප්‍රතිඵල ලබන්නේ දෙවියන් වහන්සේව නාඳුනන අයයි. තවත් කවුරුන් ප්‍රතිඵල ලබනවද? සුභාරංචියට කීකරුණු වන්නන්ටත් ප්‍රතිඵල දෙන කල නුඹලාට දුක් දෙන්නන්ට දුකද, දුක් විඳින නුඹලාට අප සමග සහනයද දීම දෙවියන් වහන්සේ ඉදිරියේහි ධර්මිෂ්ඨ වූ කාරණයක්ය. ඔවුන් ප්‍රතිඵල ලබනවා යනු විනිශ්චය ලැබීමයි. ඒ දවසේදී ස්වාමින් වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුල මහිමය ලබන්නටත් අපේ සාක්ෂිය අදහාගත් නුඹලා සමග අදහාගත් සියල්ල තුල මවිත ලෙස පෙනෙන්නටත් එන කල්හි අප මේ කාණ්ඩවල මිනිසුන්ට අයත් නොවිය යුතුයි. එහෙමනම් ස්වර්ග රාජ්‍යයේදී අපගේ දෙවියන් වහන්සේ සමග සදාකාල ජීවනය හා ආශිර්වාද ලැබීමට හැකිවන පිණිස අප අපගේ සෑම පාපයකටම පසුතැවිලි වී ගැලවීම ලබාගත යුතුයි නේද? මෙහි 8 වන පදයේ ලියවී ඇති ආකාරයට අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන අය වගේම දෙවියන් වහන්සේව නාඳුනන අයත් අවසානයේදී එකම දඬුවමකට මුහුණ දෙනවා. ඔවුන් ගින්නෙනුත් ගෙන්දගම් වලිනුත් වද කරනු ලබන්නේය. ඔවුන්ගේ වේදනාවේ දූමය සදා කාලයටම නගින්නේය ලෙස අපෝස්තල යොහන්ගේ එළිදරව්වෙන් අපට මේ කාරණය පැහැදිලිව සනාථ කරගන්න පුළුවන්. එළිදරව් 14:10 කියවමු.
ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලානට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහස නැමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු ශුද්ධ වූ දේවදූතයන් ඉදිරියෙහිද බැටළු පැටවානන් ඉදිරියෙහිද ගින්නෙනුත් ගෙන්දගම්වලිනුත් වද කරනු ලබන්නේය. ඔවුන් නිරයේ දැවෙන ගෙන්දගමින් වද කරනු ලබන බව ඉන් අදහස් වෙනවා. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය කොයිතරම් කාලයක්ද සදාකාලයටම නගින්නේය. මුර්ගයාටත් ඌගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවාරෑ දෙකෙහි නිවාඩු නොලබන්නේ යැයි මහත් ශබ්දයකින් කීය. සියල්ලෙනි බයිබලයේ ලියවී ඇත්තේ විනිශ්චයේ පැය පැමුණුනේය කියාය. ඒ දවස පැමිණෙන විට ඔබට යාමට අවශ්‍ය වන්නේ කොතැනටද? එක් අතකින් ස්වර්ගයටත් අනෙක් අතට නිරයටත් පමුණුවන හරස් පාරක ඔබ සිටියොත් ඔබ තෝරාගන්නේ කුමන මාර්ගයේද? අප සියලු දෙනාම ස්වර්ග රාජ්‍යයට යා යුතුයි. ස්වර්ග රාජ්‍යයට යන මාර්ගය ඔබටත් මටත් පමණක් වුවමනා මාර්ගයක් නොවේ. එය එක් අයෙකුවත් අත් නොහැර සියලු දෙනාම යා යුතුයයි දෙවියන් වහන්සේ අවංකව පැතූ මාර්ගයයි. ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීම සඳහා අපට මේ පොළොවේ ජීවත් වෙද්දීම ගැලවීම හා පව්කමාව ලැබීමට හැකිවන පිණිස දෙවියන් වහන්සේ මේ මාර්ගය සාදා අපව මඟ පෙන්වූවා. ඇත්තටම අද අප පවත්වන පාස්කුව යනු දෙවියන් වහන්සේ අපව පමුණුවන මාර්ගයයි. නික්මයාම 12 වන පරිච්ඡේදයෙන් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් විවර කළා වූ ගැලවීමේ මාර්ගය සොයා බලමු. ඊශ්‍රායෙල්වරු මිසරයේ වහල් බවින් සිටින විටදී අවුරුදු 400කටත් අධික කාලයක් ඔවුන් ගත කළේ දැඩි වේදනාකාරී ජීවිතයක්. නමුත් මේ තත්වයෙන් ගැලවෙන්නට ඔවුන්ට කිසිදු මඟක් තිබුණේ නැහැ. එසේ තිබියදී දෙවියන් වහන්සේ පාස්කුව තුලින් මිසර රජු පාරාවෝට තම පරාක්‍රමවත් බලය එළිදරව් කළා. දෙවියන් වහන්සේගේ එවන් විශ්මිත ක්‍රියාවන් දැක තවත් ඊශ්‍රායෙල් වරුන්ව යටත් කරගෙන සිටීම නොහැකිය කියා ප්‍රකාශයට පත් කර ඔවුන්ව වහල් බවින් නිදහස් කළා. මේ සඳහා සූදානම් වීමට දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ට පාස්කුව පවත්වන්නයි පැවසුවා. උළුවහු දෙකේද පඩිකඳේද පාස්කු බැටළුවාගේ ලේ නොමැති නිවෙසියන් විනාශ වන බවට උන්වහන්සේ අනතුරු ඇඟෙව්වා. දෙවියන් වහන්සේ කලින්ම ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. දෙවියන් වහන්සේ අනාගත වක්තෘ මෝසෙස් තුලින් මේ අනතුරු ඇඟවීම බෙදා දුන් නිසා ඊශ්‍රායෙල්වරු දෙවියන් වහන්සේගේ වචනය පිළිගෙන ශුද්ධව පාස්කුව පැවැත්වුවා. නමුත් මිසරවරුන්ගෙන් කිසිවෙක් පාස්කුව සැමරුවේ නැහැ. මිසරයේ නිවෙස්වල මල කෙනෙක් නොවීය කියා බයිබලයේ ලියවුනේ ඒ නිසයි. නික්මයාම 12 වන පරිච්ඡේදයේ වෙත හැරි පාස්කු උත්සවයේ බලයෙන් උන්වහන්සේ විසින් කළා වූ ගැලවීමේ කාර්ය එනම් පාස්කුව පැවැත් වූ නිවෙසියන් ගැන අද අපි බලමු. නික්මයාම 12:11න් දෙවියන් වහන්සේගේ වචනය බලමු. නුඹලා ඒවා කෑ යුතු මෙසේය. නුඹලාගේ ඉඟට බැඳ වහන් පයලා සැරයටි අතින්ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමින් වහන්සේගේ පාස්කුවය. මක්නිසාද ඒ රාත්‍රියේදී මිසරයේ මැදින් යන්නෙමි. මිසර දේශයේහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුළුඳුලන්ට පහර දෙන්නෙමි. මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයන් ඉෂ්ට කරන්නෙමි. මම ස්වාමින් වහන්සේය. ඒලේ නුඹලා සිටින ගෙවල් වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. උළුවහු දෙකේද පඩිකඳේද බැටළු වාගේ ලේ ගන්නැයි දෙවියන් වහන්සේ ඔවුන්ට අවවාද කළා. මම ඒ ලේ දැක කුමක් කරනවද? නුඹලා පසු කර යන්නෙමි. මා විසින් මිසර දේශයට පහර දෙන කල නුඹලා විනාශ කිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය. මේ දවස නුඹලාට සිහිවීම උත්සවයක් පිණිස වන්නේය. නුඹලා එය ස්වාමින් වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑම කල්හිම පවත්වා පල්ලා. දෙවියන් වහන්සේ මිසර දේශයේ විනිශ්චය කරන්නට සිටියා. ඒ දවස්වලදී මිසරයේ ධනවත් හා ලෝකයේ ඉතා බලවත් රටක් වුණා. දෙවියන් වහන්සේ මිසර දේශයේ පිටට විනාශය ගෙන එන විට තම සෙනගට ඒ විනිශ්චයෙන් බේරීමට හැකිවන පිණිස උන්වහන්සේ ලකුණක් දුන්නා. දෙවියන් වහන්සේ පාස්කුවේ බැටළුවාගේ ලේ නොමැති නිවෙස් වලින් ලේ ඇති නිවෙස් වෙන් කළා. පාස්කුවේ බැටළුවාගේ ලේ නොමැති නිවෙස් විනිශ්චය ලබා මාරාන්තික ව්‍යසනයකට මුහුණ දුන්නා. වසර 3500කට ඉහතදී
සිදු වූ මෝසෙස්ගේ ක්‍රියාවන් අතර තිබූ මේ සිදුවීමෙන් මෙය පරම්පරාවල නියෝගයක් ලෙස මංගල්‍යයක් කොට පැවැත්විය යුතු බව දෙවියන් වහන්සේ අපට දැනුම් දුන්නා. දෙවියන් වහන්සේගේ සැබෑ කැමැත්ත කුමක්දැයි දැන ගැනීම සඳහා අද නික්මයාම 12 වන පරිච්ඡේදයෙන් පාස්කුව පිටුපස ඇති අර්ථය අප නිවැරදිව තේරුම් ගත යුතුයි. නික්මයාමේ කාලයේදී පාස්කු බැටළුවාගේ ලේ තිබුණා වූ නිවෙස් දෙවියන් වහන්සේගෙන් ගැලවීම ලැබූ අතර ලේ නොතිබුණු නිවෙස් විනිශ්චය ලැබුවා. අපට මේ සිදුවීම නික්මයාම 12:13න් දැක ගන්න පුළුවන්. බයිබලය තුල මූලික ඉගැන්වීමක් තිබෙනවා. පරණ ගිවිසුම අනාවැකියක් හා ඡායාවක් වන අතරේදී අලුත් ගිවිසුම ඒ අනාවැකියන් වල සම්පූර්ණත්වය වනවා. බයිබලය මෙලෙස සැකසී තිබෙනවා. පරණ ගිවිසුමේ අනාවැකියන් අලුත් ගිවිසුමේදී සම්පූර්ණ වන්නේ කෙසේදයි පරීක්ෂා කිරීමේදී අප විනිශ්චය ලබාවිද? දෙවියන් වහන්සේගේ විනිශ්චය පැමිණ ඇත කියා පවසන දේවදූතයෙකුගේ හඬ අසන්නට ලැබෙයිද? නැතිනම් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ගැලවෙන්නා වූ අයවන්නේ අපදැයි අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ විසින් මිසරය විනිශ්චය කරන රාත්‍රියේදී පාස්කුව පැවැත් වූ නිවෙස් ගැලවුණු අතර පාස්කුව නොපැවැත් වූ අය විනිශ්චය ලැබූ බව අපට නික්මයාම 12 වන පරිච්ඡේදයෙන් සනාථ කරගන්න පුළුවන්. බැටළුවාගේ ලේ තිබුණු නිවෙස්ද නොතිබුණු නිවෙස්ද තිබුණා. එහෙමනම් බැටළුවාගෙන් නිරූපණය වන්නේ කවුරුන්වද? යොහාන් 1:29 ඇති දෙවියන් වහන්සේගේ වචනය බලමු. පසුවදා ඔහු තමා ළඟට යේසුස් වහන්සේ එනවා දැක කතා කොට අන්න ලෝකයේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටියානෝ. පරණ ගිවිසුමේදී ඔවුන් බැටළුවෙක්ව මරා ඌගේ ලේ නිවෙස්වල උළුහව් දෙකේ හා පඩි කඳේදගා මාංශිකව පාස්කුව පැවැත්වුවා. නමුත් අලුත් ගිවිසුමේදී පාස්කුවේ බැටළුවා කියා පවසන්නේ යේසුස් වහන්සේටයි. 1 කොරින්ති 5:7 බලමු. 5 වන පරිච්ඡේදයේ 7 වන පදයේ කියවෙන්නේ මුහුන් නැත්තා වූ නුඹලා අලුත් පිටක් වන පිණිස පරණ මුහුන් පහ කරන්න. කුමක් හේින්ද අපේ කුමක්ද? පාස්කුව එනම් ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේය. බයිබලයට අනුව පාස්කු බැටළුවාගේ යථාර්ථය වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. එබැවින් මංගල්‍ය පවත්වමු. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ගේ මිසරයේ නිවෙස්වල උළුවහු දෙකේ හා පඩි කඳේ බැටළුවාගේ ලේ ගෑවේ උන්වහන්සේට සැඟවුණු ගැඹුරු කැමැත්ත පෙන්වීමට වුවමනා වුණ නිසයි. එය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ රුධිරයේ ඇති නිවෙස් ගැලවෙන බවත් රුධිරයේ නොමැති නිවෙස් විනිශ්චය ලබන බවත් අපට පෙන්වා දීම සඳහායි. එහෙමනම් පාස්කු බැටළුවාගේ ලේ අප තුල තිබෙනවා යයි පැවසීම සඳහා අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ ලේ ලබන්න පුළුවන් කොහොමද? මෙය සිදුවන්නේ පාස්කුව නැමැති මංගල්‍යය තුලින් බව දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. පාස්කුව පැවැත් වූ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ රුධිරය පැළඳීමට සුදුසුකම් ලබන අතර ඔවුන් ගැලවෙන බවත් දෙවියන් වහන්සේ අපට දැනුම් දුන්නා. අප මෙය මතෙව් 26න් සනාථ කරගනිමු. 26:17 මුහුන් නොදෙමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය. මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි. ආචාර්යින් වහන්සේ යනු යේසුස් වහන්සේය කියන සේක්යයි ඔහුට කියන්නයි කීසේක. ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළෝය. පාස්කු බැටළුවානන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ රුධිරය අප තුළට ලබා ගන්නේ කොහොමද? නික්මයාම කාලයේදී නිවෙස්වල උළුහව් කණු දෙකේ හා
පඩිකඳේ පාස්කු බැටළුවාගේ ලේ ගෑමෙන් විනිශ්චය වන්නා වූ අය අතරින් ගැලවෙන්නා වූ අය වෙන් වුණා. ඒ හා සමානව පාස්කුව පවත්වන අය ගැලවෙන බවත් එය පැවැත්වීමට අසමත් වන අය දෙවියන් වහන්සේගේ විනිශ්චය දවසේදී විනිශ්චය ලබන බවත් බයිබලය අපට උගන්වනවා. 26 වන පදයට ගොස් යේසුස් වහන්සේ පාස්කුව පැවැත්වූයේ ඇයිද කියා සොයා බලමු. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න. මේක මාගේ ශරීරයයි කීසේක. මෙසේ පවසා උන්වහන්සේ ඔවුන්ට පාස්කුවේ රොටි ලබා දුන්නා. 27 වන පදය. උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුති කොට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. මේක පාස්කු මිදිඋෂ පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. මාගේ ලේ යනු නික්මයාම කාලයේ පාස්කු බැටළුවාගේ යථාර්ථය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේය. අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පවසා යේසුස් වහන්සේ පාස්කු මිදිඋෂ ලබා දුන්නා. පරණ ගිවිසුම් කාලයේදී ඔවුන් බැටළුවෙකු මරා ඌගේ ලේ තම නිවෙස්වල උළුහව් කණු දෙකේ හා පඩිකඳේ ගා පාස්කුව සැමරුවා. නමුත් අලුත් ගිවිසුමේදී බැටළු පැටවානන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලේ දෙවියන් වහන්සේ සෑම කෙනෙකුගේම ඇතුළත තැබුවා. පරණ ගිවිසුම් කාලයේදී සෑම නිවසකටම ලබා දුන් නමුත් අලුත් ගිවිසුමේදී සෑම එක් අයෙකුටම එය ලැබෙනවා. එම නිසා පාස්කුවේ මිදිඋෂ පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පවසමින් යේසුස් වහන්සේ තම ගෝලයන්ට පාස්කුවේ මිදිඋෂ ලබා දුන් බව අපට දැකගන්න පුළුවන්. පාස්කුව දෙවියන් වහන්සේගේ පැහැදිලි පොරොන්දුව අඩංගු වී ඇති සත්‍ය වුවත් නමුත් අද බොහෝ සභාවන් එය ප්‍රතික්ෂේප කර එහි වැදගත්කම නොසලකා හැර තිබෙනවා. ඔවුන් බයිබලය ඉගෙන ගන්නවා කියා පැවසුවත් එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම නිසා ඔවුන්ට පාස්කුව මුළුමනින්ම පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. මෙය ඇත්තටම වැරදි දෙයක්. යේසුස් වහන්සේ පාස්කුව සූදානම් කරන ලෙසට තම ගෝලයන්ගෙන් ඉල්ලා එය පැවැත්වීමෙන් ආදර්ශයක්ද පෙන්වා දුන්නා. පේතුරුස්, යොහාන් හා යේසුස් වහන්සේගේ ගෝලයන්ද එය ශුද්ධ කොට පැවැත්වුවා. ඊට හේතුව පාස්කු බැටළුවාගේ ලේ අප තුල නොමැතිනම් අප ගැලවෙන සෙනග ලෙස නොව විනිශ්චය ලබන සෙනග ලෙස වෙන් වී යන නිසයි. දෙවියන් වහන්සේ පාස්කු රොටිගෙන මේක මාගේ ශරීරය කියා පැවසුවේ ඒ නිසයි. තවද පාස්කු මිදිඋෂ ලබා දෙමින් උන්වහන්සේ මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියාද පැවසුවා. දෙවියන් වහන්සේ සියලු මානව වර්ගයාට පාස්කුව ලබා දුන් ආකාරය මෙයයි. ලූක් 22:7 මෙය සනාථ කර ගනිමු. තවද පාස්කුව පූජා කළ යුතු මුහුන් නොදෙමූ රොටි කන දවස පැමුණුනේය. එවිට උන්වහන්සේ පේතෘස්ද යොහාන්ද යවමින් නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙල කරන්නයි කීසේක. යේසුස් වහන්සේගේ ගෝලයන් අතරින් වඩාත් කැපී පෙනෙන පේතෘස් හා යොහාන්ව පාස්කුව සූදානම් කිරීමට යවුවා. කොතැන පිළියෙල කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔවුහු උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට බලව නුඹලා නුවරට ඇතුල් වූ විට මනුෂයෙක් පැන් කලයක් ගෙන යනවා නුඹලාට සම්බවන්නේය. ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස් ගෙයි ස්වාමියාට කතා කොට මා විසින් මාගේ ගෝලයන් සමග පාස්කු කන්ට හැකි වූ ආගන්තුක ශාලාව කොතැනද කියා ආචාර්යයින් අසනවායයි කියන්න. සූදානම් කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙල කරන්නයි කීසේක. ඔහු ගොස් උන්වහන්සේ කී ලෙස සම්බව පාස්කුව පිළියෙල කළෝය. පැය පැමිණි කල පාස්කුව පැවැත්වුණේ නියම වේලාවේදීය. උන්වහන්සේද උන්වහන්සේ සමග ප්‍රේරිතයෝද හිඳගත්තෝය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට වද විදීමට පළමුවෙන් ආශා වුණේ කුමකටද? මම මේ පාස්කුව නුඹලා සමග කන්ට අතිශයින් ආශා වුනේමි. පාස්කුව පැවැත්වීමට යේසුස් වහන්සේ අතිශයින් ආශා වුණා. දැන් 19 වන පදයෙන් ඔවුන් පාස්කුව සැමරුවේ කෙසේදැයි සොයා බලමු. උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී මේ කුසලාන කුමක්ද?
නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගිවිසුමය. ස්වර්ගයේ පව්කරුවන් වන අප උදෙසා දෙවියන් වහන්සේ පාස්කුව ස්ථාපිත කළා. දෙවියන් වහන්සේ වසර 3500කට ඉහතදී මිසරේ විනිශ්චය කරන විට පාස්කු බැටළුවාගේ ලේ ඇති සියලු නිවෙස් උන්වහන්සේ ගලවාගත් අතර පාස්කු බැටළුවාගේ ලේ නොමැති සියලු නිවෙස් වලට දඬුවම් කළා. දෙවියන් වහන්සේගේ විනිශ්චය ආසනයේ ඉදිරියේදී පාස්කුව නොපැවැත් වූ අය අපි දෙවියන් වහන්සේව විශ්වාස කළා. එම නිසා කරුණා කර අපට ස්වර්ගයට යන්න දෙන්න. අපව ගලවා ගන්න කියා පවසමින් දෙවියන් වහන්සේ ඉදිරියේදී කොයිතරම් ආයාචනා කළත් දෙවියන් වහන්සේ ඔවුන්ට පවසන්නේ කුමක්ද? කිසි කලෙකත් නුඹලා නොහැඳින්නෙමි, අධර්මිෂ්ඨකම් කරන්නෙනි. මාගෙන් අහක්ව යන්න කියා පවසාවි. එවැනි මනුෂ්‍යයන් මෙවන් දඬුවමක් ලබන බව යේසුස් වහන්සේ මතෙව් 7 තුල දැනටමත් සඳහන් කර අවසන්. වසර 3500කට ඉහත කාලයේ දෙස බැලීමේදී උළුවහු කණු දෙකේද පඩිකඳේද ගෑවා වූ සියලු ඊශ්‍රායෙල්වරු ගැලවුණු බව අපට දැක ගන්න පුළුවන්. ඒ හා සමානව මේ අවසන් යුගයේදී පාස්කු බැටළුවාගේ අනර්ගලයට පංගුකාරයන් වන අය සදාකාල ජීවනය, පව්කමාව, ගැලවීම හා ස්වර්ගයේ සදාකාලික ආශිර්වාදද භුක්ති විඳිනවා. බයිබලය අපට පොරොන්දු වූයේ මෙය නේද? පාස්කුව අපට වටින්නේ මේ නිසයි. අතීතයේ දුන් පොරොන්දුව මෙන් නොව යේසුස් වහන්සේ අලුත් ගිවිසුමක් කියා කීමෙන් අලුත් පොරොන්දුවක් කළා. මේ මංගල්‍යය නුඹලා උදෙසා වගුරමී කියා පවසමින් උන්වහන්සේ ඉන් අදහස් කළේ මේ අප වෙනුවෙන් දුන් පොරොන්දුවක් බවයි. පාස්කුව රොටි කෑල්ලක් කන මිදියුෂ වීදුරුවක් බොන දවසක් පමණයි කියා ඇතැම් අය පවසනවා. නමුත් අප පාස්කුවේ සැබෑ අර්ථය නැවත ආවර්ජනය කිරීමට මද වේලාවක් ගනිමු. පාස්කුව තුල ඇතුළත් අරුත යොහාන් 6 වන පරිච්ඡේදයේදී අපට ලබා දුන්නේ යේසුස් වහන්සේ විසින්මයි. යොහාන් 6:52 බලමු. එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ වාද කරමින් කන පිණිස තමාගේ මාංශය අපට දෙන්න මොහුට පුළුවන් කොහොමදයි කීවෝය. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම්, ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුල කුමක් නැද්ද? නුඹලා තුලම ජීවනයේ නැත. පාස්කු රාත්‍රී භෝජනයේදී යේසුස් වහන්සේ පැවසූ දෙයට අනුව උන්වහන්සේගේ මාංශය හා රුධිරය ලෙසින් නිරූපණය වන්නේ මොනවද? පාස්කුවේ රොටිදී උන්වහන්සේ මේක මාගේ ශරීරයයි, එනම් මාගේ මාංශයයි කියා පැවසුවා. තවද පාස්කු මිදියුෂදී මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියාද පැවසුවා. යේසුස් වහන්සේ පැවසුවේ නුඹ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම්, ඔහුගේ ලේ නොබනවා නම් නුඹ මොන වගේ කෙනෙක්ද? නුඹ තුලම ජීවනයේ නැත, එනම් නුඹ ජීවත් නොවේ කියාය. 54 වන පදය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනයේ ඇත. මම කුමක් කරනවද? අන්තිම දවසේදී ඔහු නැගිටවන්නෙමි. මක් නිසාද? මාගේ මාංශය සැබෑ වූ කෑමය, මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී, මමද ඔහු තුලෙහි පවතිමි. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. ස්වර්ගයෙන් බැස ආවා වූ කෑම මේය. පියවරුන් කාලා මැරුණාක් මෙන් නොව මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත් වන්නේ යයි කීසේක. පාස්කුවේ රොටි හා මිදියුෂ නිකම්ම නිකන් රොටි කෑල්ලක්වත් මිදියුෂ කෝප්පයක්වත් නොවේ. ඒවා තුල පොරොන්දුවක් තිබෙනවා. එනම් දෙවියන් වහන්සේ දුන් පොරොන්දුවක්. රොටි කෑල්ලක් හා මිදියුෂ කෝප්පයක් බීවොතින් හැම කෙනාටම සදාකාල ජීවනය ලබා ගන්න පුළුවන්ද කියා බොහෝ දෙනා වර්ධවා සිතනවා. සියල්ලෙනි, ඔබට කොළ කැබැල්ලක් තිබෙනවා කියා සිතමු. ඊට ඩොලර් 50ක අගයක් පොරොන්දු වී තිබෙනවා නම් අප ඉන්පසුත් එය කොළ කැබැල්ලක් කියා සිතනවද? එකම කොළ වර්ගයකින් සෑදුණු නිසා ඩොලර් 50 නෝට්ටුවේ අගය ඩොලර් 10 නෝට්ටුවේ අගයට සමානයි කියා කියන කවුරුන් හෝ සිටිනවද? මනුෂ්‍යයන් අතර පවතින පොරොන්දුවකට කොළ කෑලි වලින් එකකට ඩොලර් 10ක අගයකුත් ඩොලර් 50ක අගයකුත් තිබීම ඇත්තක් නේද?
එලෙස දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් නොමැති රොටි හා මිදියුෂ නිකම්ම නිකං රොටි හා මිදියුෂ පමණයි. එය නිකං කෑමක් පමණයි. නමුත් මේ රොටි මාගේ ශරීරයයි. මේ කුසලාන පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන මාගේ ලේය කියා පවසමින් දෙවියන් වහන්සේ අපට පාස්කුවේ රොටි හා මිදියුෂ ලබා දුන්නා. ඒ වගේම මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනයේ ඇත කියාද දෙවියන් වහන්සේ පැවසුවා. පව්කමාව නැතිව සදාකාල ජීවනය ලබා ගන්න පුළුවන්ද? බැහැ. එය විය නොහැකි දෙයක්. සදාකාල ජීවනය ලැබෙන්නේ අප පව්කමාව ලැබූ විටදී පමණයි. සදාකාල ජීවනය ලැබුවා යන්නෙන් අප දැනටමත් පව්කමාව ලබා ඇති බව අදහස් කරනවා. දෙවියන් වහන්සේගෙන් විනිශ්චය නොලබන සෙනගක්ද සිටිය යුතුයි. 2 තෙසලෝනික පළවන පරිච්ඡේදයේ ලියවී ඇත්තේ අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නා වූ අයට දෙවියන් වහන්සේ ප්‍රතිඵල දෙනවා කියාය. නමුත් ශුද්ධ ගිවිසුමට පංගුකාරයන් වන අයව විනිශ්චය කරනවා කියා උන්වහන්සේ කිසිදාක පැවසුවේ නැහැ. වසර 3500කට ඉහතදී ගැලවුණු නිවසියන් සමග විනිශ්චය ලැබූ අය සැසඳුවෝතින් විනිශ්චය සඳහා ශුද්ධ සම්මතයක් තිබුණු බවට අපට දැක ගන්න පුළුවන්. ශුද්ධ සම්මතය වන්නේ පාස්කුවයි. එළිදරව් 14 දී දේවදූතයන් දෙවියන් වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණි කල කියා පැවසුවා. දෙවියන් වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණි කල පාස්කුව නම් සම්මතය මත පදනම්ව ගැලවෙන්නා වූ අය හා විනිශ්චය වන්නා වූ අය කවුදැයි දෙවියන් වහන්සේ තීරණය කරනවා. එබැවින් අප මේ නියෝගය සදාකාලයටම පැවැත්විය යුතුයි. යේසුස් වහන්සේ පැවසුවේ කොයිතරම් ආශාවෙන්ද? එය පැවැත්වීමට අතිශයින් ආශා වුනේමි කියා පැවසුවා. එය පැවැත්වීමට ආශා වුනේමි කියා පවසනවා වෙනුවට තම හැඟීම් දනවන පිණිස අතිශයින් යන වචනය යේසුස් වහන්සේ යොදාගත්තා. තම සිත තුළ සිර කරගෙන සිටි ආශාව උන්වහන්සේ විස්තර කළේ මෙලෙසයි. උන්වහන්සේට පාස්කුව පවත්වන්නට ආශා වුණේ ඇයි? දෙවියන් වහන්සේගේ සෙනග පාස්කුව පැවැත්වීමට අසමත් වුවහොත් කරන්නට දෙයක් නොමැති වුවත් සදාකාල ගින්නට වැටෙන බව යේසුස් වහන්සේ හොඳින් දැන සිටියා. යේසුස් වහන්සේ අනෙක් ගෝලයන් නොයවා ඊතා විශ්වාසවන්ත පේතෘස් හා යොහන්ව යවුවේ ඒ නිසයි. යේසුස් වහන්සේ ඒ දෙන්නාව යවුවේ උන්වහන්සේට තවත් ගෝලයන් නොසිටි නිසා නොවේ. ඒ පාස්කුව ඒ තරම් වැදගත් නිසායි. මේ තුලින් පාස්කුව සූදානම් කරද්දී යේසුස් වහන්සේ කොයිතරම් ආශාවකින් සිටියාද කියා අපට තවදුරටත් අහුරු කරගන්න පුළුවන්. එබැවින් අප පාස්කුව පැවැත්විය යුතුයි. තවත් පද කිහිපයක් බලමු. පාස්කුවේ සැබෑ අරුත මුළුමනින්ම තේරුම්ගෙන අද අපි ශුද්ධ පාස්කු භෝජනයට සහභාගී වේවි කියා මම බලාපොරොත්තු වෙනවා. 1 කොරින්ති 10:16 බලමු. අප විසින් ආශිර්වාද කරන ආශිර්වාද කුසලාන වනාහි ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සහභාගීකමක් නොවේද? අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකමක් නොවේද? මෙහි සහභාගීකමක් නොවේද කියා උන්වහන්සේ අසන්නේ සහභාගීකමක් නැහැ කියා පැවසීමක් නොවේ. අප ස්තුති කරන පාස්කුවේ මිදියුෂ කුසලානය ක්‍රිස්තුස් වහන්සේගේ ලේෙහි සහභාගීකමක් කියාය. අප විසින් කඩන රොටිය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකමක් නොවේද කියා උන්වහන්සේ පැවසුවා. අප ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට හා ලේයට සහභාගී වන්නේ කොහොමද? 17 වන පදය. කුමක් හේින්ද බොහෝ දෙනෙක් වූ අප එක රොටියක්ය, එක ශරීරයක්ය. මක්නිසාද අපි සියල්ලෝම එක රොටියේ පංගුකාරයෝව සිටිමුව. පාස්කුවේ රොටි හා මිදියුෂ ලබා දෙමින් යේසුස් වහන්සේ මේක මාගේ මාංශයයි, මේක මාගේ ලෙයයි කියා පැවසුවා. එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය හා ලෙයට සහභාගී විය හැකි චාරිත්‍රය කුමක්ද? ඒ අද අප පවත්වන පාස්කුවයි. ශුද්ධ පාස්කු චාරිත්‍රයට සහභාගී වූ සියලු දෙනාම පියාණනී මෑණියනී කියා පැවසිය හැකි සුදුසුකම ලබා ගන්නවා. දරුවන් කියා පැවසෙන අයිතිය ඔවුන් ලබා ගන්නවා. දරුවෙක් යනු දෙමව්පියන්ගේ මාංශය හා රුධිරය උරුම කරගන්නා වූ කෙනෙක්ය. ලෝකයේ මුහුදු වෙරළේ වැලිමෙන් බොහෝ ක්‍රිස්තියානුවන් සිටියත් ස්වාමිනී ස්වාමිනී මා ඔබව විශ්වාස කරනවා කියූ පමණින් ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් වන්නේ නැහැ.
අප ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ ශරීරයටත් අනර්ගලයටත් සහභාගී වන අය විය යුතුයි. උන්වහන්සේගේ මාංශයට හා ලේට සහභාගී වූ අය කවුරුන්ද? ඒ පාස්කුව පැවැත් වූ අයයි. එබැවින් පාස්කුවේ රොටි ලබා දෙන විට යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? මෙය මා සිහි කිරීම පිණිස කන්න. මිදිවුෂ ලබා දෙන විට පැවසුවේ කුමක්ද? මෙය මා සිහි කිරීම පිණිස බොන්න. අප පැවැත්විය යුත්තේ එක්වරක් පමණක් කියා උන්වහන්සේ පැවසුවද? එය තමන් පැමිණෙන තුරු සදා කාලයටම පැවැත්විය යුතු ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ ආඥාවක් හා අලුත් ගිවිසුමේ ව්‍යවස්ථාවක්ද කියා උන්වහන්සේ අපට ඉගැන්නුවා. වසර 3500කට ඉහතදී මිසර නිවෙස්වල උළුවහු කණු දෙකේද පඩි කඳේද පාස්කු බැටළුවාගේ ලේ ගෑවා. එලෙස පාස්කු බැටළුවාගේ සත්‍ය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලයට එනම් පාස්කුවේ රොටි හා මිදියුෂට සහභාගී වන්නා වූ අයට තමන් තුළ යේසුස් වහන්සේව තබාගත හැකිය. ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය හා අනර්ගලයේ ඔවුන් තුළ ඇති නිසා ඔවුන්ට යේසුස් වහන්සේ තුළ රැඳෙන්න පුළුවන්. කුමන දුෂ්කරතාවයක් හෝ විනාශයක් අප මතට පැමිණියත් ඒ සියල්ල අපව පසු කර යනවා. ඊට පාස්කුව කියා පවසන හේතුව එයයි. විනාශයේ දූතයා විනාශයන් සමග පැමිණෙන විට පාස්කුව පැවැත් වූ අයව දැක දෙවියන් වහන්සේ ඔවුන් තුළ සිටින නිසා මා ඔවුන්ට විනාශය නොදිය යුතුයි කියා පවසාවි. මේ නිසා විනාශයන් ඔවුන්ව පසු කරගෙන යනවා. දෙවියන් වහන්සේ මේ සැමරුමට පාස්කුව කියා පවසන්නේ ඒ නිසයි. එබැවින් අද ඔබත් මමත් ශුද්ධ පාස්කුව පැවැත්වීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයටත් ලේයටත් සහභාගී වී සිටිනවා. මෙමගින් ආත්මයන්න් වහන්සේ හා මනමාලිය අපට දරුවන් කියා අමතද්දී අපට දෙවියන් වහන්සේව අබ්බා පියාණනී කියා අමතන්න පුළුවන්. රෝම 8 වන පරිච්ඡේදයෙන් මෙය සනාථ කර ගනිමු. රෝම 8:16 ලියවී ඇත්තේ ආත්මයන්න් වහන්සේම යන වචනයෙන් අප දෙවියන් වහන්සේගේ දරුවන් බව සාක්ෂි දරනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක්ක. අප දෙවියන් වහන්සේගේ දරුවන් යයි සාක්ෂි දැරුවේ කවුරුන්ද? ආත්මයන්න් වහන්සේම සාක්ෂි දැරුවා. දරුවන් නොවන අයගෙන් තම දරුවන්ව උන්වහන්සේ වෙන් කර ඇඳිනගන්නේ කොහොමද? උන්වහන්සේගේ ලේ තුලින්ය. පැරණි දවස්වල මිනිසුන් යමෙකුගේ දරුවෙක්ද නැද්ද යන්න විනිශ්චය කළේ මුහුණු සමාන වන්නේ කාටදැයි බැලීමෙන්ය. නමුත් මේ දවස්වල DNA පරීක්ෂණය තුළින් එනම් ලේ වලින් තප්පරයකින් එය ඔප්පු කරගන්න පුළුවන්. ඒ හා සමානව අවසන් දවසේදී තම මාංශය හා ලේ නොතිබෙන අයගෙන් තිබෙන්නා වූ අයව දෙවියන් වහන්සේ වෙන් කර හඳුනා ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ මාංශය හා ලේ ඇති අයව දෙවියන් වහන්සේ මුද්‍රා කරන අතර ලේ නොමැති අයව මාගෙන් වෙන්ව යන්න කියා පවසමින් උන්වහන්සේ ඔවුන්ව එළවා දමනවා. අප ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය හා අනර්ගලයට පංගුකරුවන් විය හැකි ශුද්ධ පාස්කු භෝජනයට සහභාගී වීමට යනවා. අප එය නිකන් රොටි කෑල්ලක් කියාවත් මිදිවුෂ කෝප්පයක් කියාවත් නොසිතා එය අප සියලු දෙනාවම ගලවා ගැනීමට පැමිණි දෙවියන් වහන්සේගේ ශුද්ධ මාංශය හා ලේ බව මුළුමනින්ම විශ්වාස කර පාස්කු චාරිත්‍රයට සහභාගී විය යුතුය. එසේ කරන විට දෙවියන් වහන්සේ විසින්ම අප තම දරුවන් ලෙස හඳුන්වනවා. ගණන් කළ නොහැකි තරම් වාර ගණනක් බයිබලයේ සටහන් වී තිබුණත් ලෝකයේ බොහෝ සභාවන් පාස්කුව පවත්වන්නේ නැහැ. එය සැබවින්ම භයානක දෙයක්. එය පැවැත්වීමට අතිශයින් ආශා වුණු බව යේසුස් වහන්සේ බයිබලය තුල පැහැදිලිව පැවසුවා. පේතුරුස්, යොහන් හා යේසුස් වහන්සේගේ අනෙකුත් ගෝලයන් හා මුල් සභාවේ ශුද්ධවන්තයන්ද එය පැවැත්වුවා. ගැලවීම වෙත දිව යන සියලු දෙනා එය පැවැත්වුවා. නමුත් අද මිනිසුන් එය පවත්වන්නේ නැහැ. ඔවුන් එය ප්‍රතික්ෂේප කර පාස්කුව පවත්වන සභාව මිත්‍යා ලබ්ධිකයන් යයි සිතනවා. මෙය නිසකයෙන්ම වැරදි. එබැවින් දෙවියන් වහන්සේගේ ගිවිසුමේ ලෙය
අශුද්ධ දෙයක් ලෙස සිතූ අයට සිදුවන්නේ කුමක්ද? ඔවුන් දඬුවමද විනිශ්චයද ලබනවා කියා බයිබලය පවසනවා. මේ සෑම සත්‍ය ඉගැන්වීමකටම අනුව පාස්කුවේ ඇතුළත් වී ඇති දෙවියන් වහන්සේගේ ශුද්ධ බලයෙන් දැන් අපට අපගේ පියාණනී මෑණියනී කියාද අප එකිනෙකාට සහෝදර සහෝදරියන් කියාද පවසන්න පුළුවන්. එය සිදුවිය හැකිද අප සියලු දෙනාටම පාස්කුවේ දෙවියන් වහන්සේගේ ලේ තිබෙන නිසා එය සිදුවිය හැකි. මෙය දුටු විටදී ආත්මයන්න් වහන්සේ කරන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ දරුවන් නොවන අයගෙන් දරුවන් වන අයව උන්වහන්සේ වෙන් කරනවා. අවසාන වශයෙන් මතෙව් 7:21 වන පරිච්ඡේදය බලමු. ස්වර්ගයේහි සිටින කුමක් කරන අයද මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ඇතුල් නොවෙන්නේ කොහේටද? ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. සියල්ලෙනි, පාස්කුව පැවැත්වීම දෙවියන් වහන්සේගේ කැමැත්තක්ද නැද්ද? ස්වර්ග රාජ්‍යයට ඇතුල් විය හැක්කේ දෙවියන් වහන්සේගේ මෙම කැමැත්ත කරන්නා වූ අයට පමණයි. මේ යුගයේදී සිදුවන්නට යන දේ යේසුස් වහන්සේ කලින්ම දුටුවා. 22 වන පදය බලමු. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම කිසි කලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි. බොහෝ මිනිසුන් පැමිණ ස්වාමිනී ස්වාමිනී අපි දේවගැතිවරුන් නොවේද? අප වැඩිමහලුන් ලෙස සේවය කළේ ඔබගේ නාමයෙන් නොවේද කියා යේසුස් වහන්සේව වැළඳ ගන්නවා. නමුත් ඔවුන් උදෙසා ඇති යේසුස් වහන්සේගේ විනිශ්චය කුමක්ද? කිසි කලෙකත් නුඹලා නොහැඳින්නෙමි. මා නුඹලාගේ ස්වාමින් වහන්සේවත් පියාණන්වත් නොවේ. නුඹලා මාගේ දරුවන් බව ඔප්පු කර පෙන්වා දෙන්න. ඔවුන්ට පෙන්විය හැකි සාක්ෂියක් තිබෙනවද? මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනයේ ඇත කියාද? එසේ නොමැතිනම් ඔවුන් තුල ජීවනයේ නැහැ කියාද මා පැවසුවා. එය විශ්වාස නොකරන්නේ ඇයි? නොපනත්කම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්න කියා යේසුස් වහන්සේ පවසාවි. වසර 3500කට ඉහත මිසර දේශය අද පෞකාර ලෝකය සංකේතවත් කරනවා. මේ පෞකාර ලෝකයෙන් ගැලවෙන අය හා විනිශ්චය ලබන අයව තීරණය වන්නේ කොහොමද? මිසර දේශයේදී දෙවියන් වහන්සේගේ විනිශ්චයේ සම්මතය වූයේ නිවැසියන් පාස්කුව පැවැත් වූවාද නැද්ද යන්නයි. ඒ හා සමානව මේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ යුගයේදීත් පාස්කුව තුලින් වෙන් කරනවා. පාස්කුව තුලින් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය හා ලේ නොමැති අයගෙන් ඇති අයව දෙවියන් වහන්සේ වෙන් කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය හා ලේ එනම් ගිවිසුම ඇති අයව දෙවියන් වහන්සේ සදාකාල ගැලවීමට පමුණුවනවා. නමුත් නොමැති අයව සදාකාල දඬුවමින් උන්වහන්සේ විනිශ්චය කරනවා. අප බයිබලයෙන් සොයාගත් ඉගැන්වීම් වලින් මූලික වන්නේ මෙයයි. අද අප අතිශය වැදගත් චාරිත්‍රයකට සහභාගී වී සිටිනවා. අද අපත් සැබවින්ම ආශිර්වාද ලද්දන්ය. දෙවියන් වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද වෙත අපට උණුසුම් පිළිගැනීමක් ලබන්න පුළුවන්. මේ පොළොවේ අපට తాවකාලික දුක් වේදනාවල් හා දුෂ්කරතාවයන් තිබුණත් ආශිර්වාදමත් දීප්තිමත් අනාගතය ගැන බලාපොරොත්තු තබා ගනිමු. අපට ස්වර්ගීය පියාණන් හා මෑණියන් සිටිනවා. තවද ස්වර්ග රාජ්‍යය අපගේ සැබෑ නිවහනයි. මහත් බලාපොරොත්තුවක් ඇතිව විශ්වාසයෙන් එඩිතරව හා ශක්තිමත්ව ජීවත් වෙමු. මෙම පාස්කුවට ඇරයුම් කළා වූ ස්වර්ගීය පියාණන් හා මෑණියන්ට ස්තුතියත් මහිමයත් පුද කරමින් අද දේශනාව අවසන් කරන්න කැමති. ඔබට බොහොම ස්තුතියි.